ස්වාමින් වහන්සේට ස්තුති වේවා. අදත් අප සමග එක්වන්නා ඔබ සියලු දෙනාම යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් පටන් ගත්තම අපිට මතක් වෙන්නේ උන්වහන්සේගේ පොරොන්දු. උන්වහන්සේ අපිට සුවය දෙනවා, උන්වහන්සේ අපිට ආශිර්වාද කරනවා, අපිව ආරක්ෂා කරනවා මේ වෙනි පොරොන්දු. ඒ වුණාට අපිට අමතක වෙන දෙයක් තමයි අපෙන් දෙවියන් වහන්සේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ද්විතීය කතාවේ 10:12 මෙම කියනවා. ඉතින් ඉස්රායල් නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට බයවීමත්, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත්, උන්වහන්සේට ප්‍රේම කිරීමත්, නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතින්ද, නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත්, නුඹේ යහපත පිණිස අද මා විසින් නුඹට අනකරන ස්වාමින් වහන්සේගේ ආඥා පනත්ද පැවැත්වීමත් මිස නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද? දෙවියන් වහන්සේ අපිට අපෙන් බලාපොරොත්තු වෙන්නේ කාරණා 4ක්. උන්වහන්සේට දී යුතු ගෞරවය අපි දෙන්න ඕනේ. උන්වහන්සේට සේවය කරන්න ඕනේ. උන්වහන්සේගේ පනත් පවත්වන්න ඕනේ. උන්වහන්සේ ප්‍රේම කරන්න ඕනේ. මේ 4 තමයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ අවුරුද්දේ අපි තීරණයක් ගමු. මේ 4ම අපි උන්වහන්සේට දෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් හැමදාම බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගෙන් ගන්න. මේ අවුරුද්දේ අපි හිතාගමු උන්වහන්සේට අපි කොහොමද නමස්කාර කරන්න කියලා. එහෙනම් ඒ තීරණය අපි හිතට හොඳට අරගෙන මේ ප්‍රශංසා කාලයට ඇතුල් වෙමු. ශුද්ධ ලූක් 24 වන පරිච්ඡේදයේ 36 සිට 49 දක්වා. 11 දෙනාට ප්‍රකාශ වීම. ඔවුන් මෙසේ කතා කරමින් සිටියේදී උන්වහන්සේ ඔවුන් මැද සිට නුඹලාට සමාදානය වේවායි ඔවුන්ට කීසේක. නමුත් ඔහු ත්‍රස්තව බයපත්ව ආත්මයක් පෙනුනේ යයි සිතුවෝය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට නුඹලා කැළඹෙන්නේමක් නිසාද? නුඹලාගේ සිත්වල ශංකා හටගන්නේමක් නිසාද? මා අත් පා බලා ඒ මමම බව දැනගනිල්ලා. මා අතගා බලාපල්ලා මක් නිසාද මස් හා ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතයි කීසේක. උන්වහන්සේ මෙසේ කියා තමන් අත්පා ඔවුන්ට පෙන්වූසේක. ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකර පුදුමව සිටියදී උන්වහන්සේ ඔවුන්ට කතා කොට කන්ට යමක් මෙහි නුඹලා ළඟ තිබේදැයි ඇසූසේක. ඔහු බැදපු මාළු කෑල්ලක් උන්වහන්සේට දුන්නෝය. උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක. උන්වහන්සේ ඔවුන්ට කියනසේ මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගත වක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියන ලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා නුඹලා සමග සිටියදීම නුඹලාට කී වචන මේයයි කීසේක. එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා ඔවුන්ට කියනසේක්. මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වද විඳින්ටත් තුන්වැනිදා මලවුන්ගේ නැගිටින්ටත් යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසු තැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ. නුඹලා මේ දේවලට සාක්ෂිකාරයෝය. බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එව්මි. නමුත් ඉහලින් නුඹලා බලෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටපල්ලායයි කීසේක. සුබ සන්ධ්‍යාවක්. අපි අද මේ ස්ථානයට පැමිණිලා ඉන්න උන්වහන්සේව මහිමයට පත් කරන්න උන්වහන්සේ අති උසස් වූ ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ අපිව කවදාවත් දාලා යන්නේ නැති ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ මුලත් අගත් සියලු දේම දන්නා වූ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි උන්වහන්සේව ඔසවමු. අපි මේ ගායනා ටික ප්‍රීතියෙන් ගායනා කරමු. හලෙලුයා.
කරුණාව සීකරනා විට මමුව ප්‍රශංසාවට නැගුණා. ස්වාමීන්ගේ ගෘහයට යමු යයි කියන විට මහද ප්‍රීතියෙන් නිපින ගියා. ස්වාමීන්ගේ කරුණාව සීකරනා විට මමුව ප්‍රශංසාවට නැගුණා. දෙව් මෙදුරේ මම ප්‍රීති වෙමි. ස්වාමින් හට පැසසුම් දෙමි. දෙව් මෙදුරේ මම ප්‍රීති වෙමි. ස්වාමින් හට පැසසුම් දෙමි. එතුම් කළ සැම සිහි කරමි. හදවතින් ස්තුති පුදන්නෙමි. එතුම් කළ සැම සිහි කරමි. හදවතින් ස්තුති පුදන්නෙමි. නැවත ස්වාමින්ගේ ගෘහයට ස්වාමින්ගේ ගෘහයට යමු යයි කියන විට මහද ප්‍රීතියෙන් නිපිල ගියා. ස්වාමින්ගේ කරුණාව සීකරනා විට මමුව ප්‍රශංසාවට නැගුණා. ස්වාමින්ගේ ගෘහයට යමු යයි කියන විට මහද ප්‍රීතියෙන් නිපින ගියා. ස්වාමින්ගේ කරුණාව සීකරනා විට මමුව ප්‍රශංසාවට නැගුණා. දෙව් මැදුරේ මම ප්‍රීති වෙමි. ස්වාමින් හට පැසසුම් දෙමි. දෙව් මැදුරේ මම ප්‍රීති වෙමි. ස්වාමින් හට පැසසුම් දෙමි. එතුම් කළ සැම සිහි කරමි. හදවතින් ස්තුති පුදන්නෙමි. එතුම් කළ සැම සිහි කරමි. හදවතින් ස්තුති පුදන්නෙමි. ස්තුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා. හලෙලුයා ස්වාමිනී. ඔබට ස්වාමීන් වහන්සේව හමු වෙලා තියෙනවද? ඔබ කැමතිද උන්වහන්සේව දැනගන්න? මෙලහකටත් ඔබට හමු වෙලා ඇති. ඔබ උන්වහන්සේගේ ආශිර්වාද දීමනාවන් ඒ හැම දෙයක්ම මේ වෙද්දි භුක්ති විඳිනවා ඇති. උන්වහන්සේගේ ආදරය භුක්ති විඳිනවා ඇති. ඒත් සමහර අයට මේ වෙද්දි හම්බෙලා නැතුව ඇති. අහලා තිබ්බත් සමහර වෙලාවට ඒ දිහා සැකයෙන් බලනවා වෙන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා උන්වහන්සේ වෙතට එන්න. අපි දන්න ආදරයම, අපි දකින සුවයම, අපි ලබන ඒ නිදහසම ඔබටත් ලබා ගන්න කැමති නම් එන්න. ඇවිත් ඒ ස්වාමීන් වහන්සේව ගේ ආදරය ඔබත් ලබා ගන්න. උන්වහන්සේගේ සුවය ඔබත් ලබා ගන්න. හලෙලුයා. හමු වුණා, හමු වුණා. දෙවිඳුන් මට හමු වුණා. හලෙලුයා ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ වහන්සේට ගෞරව වේවා. ආදරෙන් කතා කළේ දැනුනේ කරුණා ගුණය. ස්වාමිනී ඔබ වහන්සේගේ ආදරය මට දැනෙනවා. ස්තුතියි ස්වාමිනී. ආදරෙන් කතා කළේ දැනුනේ කරුණා ගුණය. අසල ගුණේ වැතිරී සිටින
ස්තුතියි ස්වාමිනී ප්‍රශංසා වේවා. හලෙලූයා 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 ස්වාමිනී ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ අපිව කවදාවත් අත්හැරියේ නැහැ. ඔබ වහන්සේ අපිට ආදරය කරන එක කවදාවත් නැවැත්තුවේ නැහැ ස්වාමිනේ. ස්තුතියි. ඔබ වහන්සේ ගාව තියෙන්නේ කවදාවත් නවත්තන්න නැති ආදරයක් ස්වාමිනේ. පරම්පරාවෙන් පරම්පරාවට ඔබ වහන්සේගේ කරුණාව අපිට ගලා යනවා. ඔබ වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට අපිවට ආදරය ගලාගෙන එවනවා. මොන බාධක මොන ප්‍රශ්නාවත් ඔබ වහන්සේ අපිව අතාරින්නේ නැති නිසා ස්තුතියි ස්වාමිනී. හලෙලූයා ස්වාමිනී. අපි දෙවිඳුගේ අභිමුඛයේ සිටීම කොතරම් ප්‍රීතියක්ද. අපි ගායනා කරමු. අපි දෙවිඳුගේ අභිමුඛයේ ප්‍රීතියෙන් පිරී ගියේ. ස්වාමිනී, මම ගයන හැම ගීතයකම වයන හැම තාලයකම ඒ හැම එකකම තනුව ඔබයි ස්වාමිනේ. ඒ තනුව නැත්තම් මට ඒ කිසිම ගායනයක්වත් වාදනයක්වත් කරන්න බෑ ස්වාමිනේ. ස්තුතියි ස්වාමිනේ, ඔබ වහන්සේ මගේ තනුව වුණ එකට ස්වාමිනේ. හලෙලූයා.
තනුව ඔබයි සමිදේ තනුව ඔබයි සමිදේ තනුව ඔබයි සමිදේ තනුව ඔබයි සමිදේ හාලෙලූයා ස්වාමිනේ ප්‍රශංසා වේවා හාලෙලූයා ස්වාමිනේ එදා ඒ මුහුද මත ඇවිදිද්දි ස්වාමින් වහන්සේදී පේත්‍රස්ට කියනවා එන්න කියලා. පේත්‍රස් මගක් මුහුද මැද ඇවිදගෙන එනවා ස්වාමින් වහන්සේ දෙසට. ඒත් එක පාටම ඒ වෙලාවේ තිබ්බ ඡණ්ඩ මාරුතය නිසා පේත්‍රස් ගොඩක් බය වෙනවා. ඒක ගොඩක් සැඩව තිබ්බ නිසා සැරව තිබ්බ නිසා පේත්‍රස් ගොඩක් බය වෙනවා. බය වෙලා එක පාට ගිලෙන්න යනවා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ ඇවිත් පේත්‍රස් අහනවා ස්වාමිනි මාව බේරගන්න කියලා. එතකොට ස්වාමින් වහන්සේ ඇවිත් පේත්‍රස් ඉහළට ගන්නවා. ස්වාමින් වහන්සේ අහනවා ඇයි ඔබ සැක කළේ? ඇයි ඔබේ ඇදහිල්ල මදි වුණේ කියලා. උන්වහන්සේ අල්ලගෙන අපි යමු මේ අවුරුද්දේ. උන්වහන්සේ අපිව මේ අවුරුදු පතා හැම ආශිර්වාදයක්ම දීලා උන්වහන්සේ අපිව මෙතනට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි මේ අවුරුද්දෙත් ඉස්සරහටත් අපි මේ පේත්‍රස් වගේ බය ඒ මොහොතකටවත් බය වෙන්නේ නැතුව අපි ඉස්සරහට ගමන් කරමු. මන්ද ස්වාමින් වහන්සේ ඉන්නවා අපිව බේරගන්න. අපි පොඩ්ඩක්වත් උන්වහන්සේගේ මාර්ගය ගැන සැක හිතන්න හොඳ නැහැ. එදා පේත්‍රස් සැක කරා වගේ අපිත් සැක හිතන මොහොතවල් තියෙනවා, බය හිතන මොහොතවල් තියෙනවා. ඒත් උන්වහන්සේගේ දිහා බලාගෙන අපි යමු. උන්වහන්සේ අපිව කවදාවත් වැටෙන්න දෙන්නේ නැහැ. එතරම් මුතුම් ස්වාමින් වහන්සේ කෙනෙක් අපිට ඉන්නේ. ඉතින් අපි උන්වහන්සේව නමස්කාර කරමු, උන්වහන්සේට ප්‍රශංසා කරමු. එවැනි දෙවිදි කෙනෙක් අපිට ඉන්න නිසා. හලෙලූයා.
හලලුය ස්වාමී. දෙවිඳුන් හමුවන සැමගේ දිවි මඟ ජීවනයට පැමිණේ. ඔව් ස්වාමින් වහන්සේ ජීවන දෙනවා. හලලුයා. දෙව්වදනක ප්‍රිය වන්නෝ නම් වාසනාවන්තයි. දෙවිඳුන් හමුවන සැමගේ දිවි මඟ ජීවනයට පැමිණේ. සැමදාමත් මා බලා සිටින්නේ මා සමිඳුන් දෙසමයි. උතුම් දෙවිඳුනි තේජසේ රජිරුනි. දෙවිඳු අපියස දැත් කුසවමි. ආදරයෙන් මා දෙවිඳු නමදිමි. ස්තුති ව ප්‍රශංසා වේවා. හලලුයා. ආමේන්. ක්‍රියාපතේ 1:6 සිට 9 දක්වා. යේසුස් වහන්සේ ස්වර්ගයට නැගීම. එහෙයින් ඔහු රැස් වූ විට ස්වාමිනී මේ කාලයේදී ඔබ ඊශ්‍රායලට රාජ්‍ය නැවත පිහිටුවන සේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් පියාණන් වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැන ගැනීම නුඹලාට අයිති නැත. නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා ජෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමහරයෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නෝයයි කීසේක. උන්වහන්සේ මේ කාරණා කී කලෙහි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුළු වලින් වැසී උන්වහන්සේ නොපෙනී ගියසේක. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනෙක්ටම. සෑහෙන කාලකින් පස්සේ දේවවචනය බෙදා ගන්නට අවස්ථාවක් ලැබීම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ කාලය අලුතෙන් අපිට කියන්න අවශ්‍ය නැහැ සිදුවෙන දේ. නමුත් එක දෙයක් සිදුවෙනවා. මේ ගැන විවිධ අදහස් මිනිස්සුන්ට තියෙන්න පුළුවන්. නමුත් එක දෙයක් සිදුවෙනවා. දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේ අනුගමනය කරන විශේෂයෙන් සභාවට පීඩා එන්න පටන් ගෙන තිබෙනවා. මේක අපේ රටේ ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි. බටහිර රටවල ක්‍රිස්තියානි සභාව විනාශ වෙමින් පවතිනවයි කියලා බොහෝ අය කියනවා. නමුත් සැබෑ හිතනුවන් තවමත් සිටිනවා. ක්‍රිස්තියානි ධර්මය මිනිස්සු පාවා දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. භෞතිකවාදයෙන් මිනිස්සු සභාවන් පුරවල තියෙනවා. මිනිස්සුන්ට අවශ්‍ය දේවල් පමණක් ලබා ගන්නට. යාඥාව සභාව දෙවියන් වහන්සේව පාලනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ක්‍රිස්තියානි ඇදහිල්ල නිසා මිනිස්සු ගක් පීඩා ලබනවා. ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ ටෙනිස් ශූරියක් සිටිනවා. 1960 ගණන් වල 70 ගණන් වල මං හිතන්නේ මාග්‍රට් කෝට් කියලා එක කාන්තාවක් ඇය දේවගතිවරිය. ඒ 4 වතාවක් විම්බල්ඩන් ශූරතාව දිනාගත්තා. ඇය යම් ආකාරයෙන් සමලිංගික සේවනයේ දරුවන් ඉපදීමක් පිළිබඳව ඒ දරුවන්ට වන අසාධාරණය ගැන යම් ප්‍රකාශයක් කරපු නිසා ඇව සම්පූර්ණයෙන් ක්‍රීඩා ශේත්‍රයේ ඇගේ නම අරන්දාන්න පවා මිනිස්සු ක්‍රියා කරන්න පටන් ගන්න. මේ පීඩාව අලුත් දෙයක් නෙමෙයි. ක්‍රිස්තු වර්ෂ 315 වෙනකම් විතර ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන්ට අධික පීඩා විඳින්න සිදු වුණා. පෙන්තෙකොස්ත දවසේ පටන් ගත්තා වූ ඒ විප්ලවයෙන් ලෝක පුරාම සුභාරංශිය ගියා. නමුත් පීඩා මනුෂ්‍යයන්ට මුහුණ දෙන්න සිදු වුණා. 315 තමයි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා කිතුණෙක් වුණේ. දැන් ඔහුගේ කිතුණු වීම පිළිබඳව ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒක දේශපාලනික ක්‍රියාවක්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. අපි ඒ ගැන අද කතා කරන්න යන්නේ නැහැ. නමුත් 315 සිදුවෙච්ච දේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ධර්මයට නිදහස දුන්නා. ඒකෙන් ක්‍රිස්තියානි සභාව ආයතනයක් බවට පත් වුණා.
සංස්ථාගත වෙන්න පටන් ගත්තා. සැලසුම්ගත වෙන්න පටන් ගත්තා. දැන් සැලසුම්ගත කිරීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මිනිස්සු නායකත්වයට ඇවිල්ලා යම් ආකාරයෙන් පරිපාලන තත්ත්ව එන්න පටන් ගත්තා. සභාව වර්තමාන තත්ත්වය වෙනකම් ඒ සංස්ථාගත ව්‍යුහයෙන් තමයි යන්නේ. දැන් 315 ඉඳන් අද වෙනකම් මන් දන්නේ නැහැ එතරම් සභාවේ ව්‍යාප්තියක් සිදු වෙලා තියෙනවද කියලා. සහෝදර සහෝදරනි, මං කැමති පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න ඒ මුල් සභාවේ සිදුවෙච්ච යම් සිදුවීම් ඉක්මනට සිදුවන ප්‍රබලව සිදුවන ක්‍රිස්තුස් වහන්සේ කුරිසිපත් වෙලා දවස් 3කින් උන්වහන්සේ නැවත නැගිට්ටාන් පස්සේ උන්වහන්සේ ගෝලියොත් එක්ක දවස් 40ක් සිටියා තව. ඉන්පස්සේ උන්වහන්සේ ස්වර්ගස්ත වුණා. ඉන්පස්සේ ස්වර්ගයට ඔසවාගෙන ලැබුණා. ඉන්පස්සේ අපිට කියනවා දින 40කින් පස්සෙ ශුද්ධාත්මයන්න් වහන්සේ බලෙන් ගෝලියොස් අනුගාමිකයන් මැදට ආවයි කියලා. පෙන්තකොස්ත දවසේ කියලා අපි හඳුන්වන්නේ ඒකයි. ඒ පෙන්තකොස්ත දවසේ සිදුවෙච්ච සිදුවීම ඉතිහාසයේ කවදාවත් සිදු වෙලා නැහැ. අපි ඒක ගැන පස්සේ විස්තර කරන්න මොකද හුඟක් දේවල් සිදු වුණා අතට. එක දෙයක් සිදු වුණේ. ඒක සබත් දවසක්. ඒ සබත් දවසට ඇවිල්ලා හිටිය මුළු ලෝකයේම යුදෙව්වෝ විවිධ භාෂාවන් කතා කරන. ඒගොල්ලෝ ඔක්කොම දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව මේ නූගත් පුද්ගලයෝ මේ මාළු අල්ලන සාමාන්‍ය ජනතාව ඒ අයගේ භාෂාවෙන් එයාට සමන් දෙන්න පටන් ගත්තා. පුදුම වුණා මිනිස්සු. අපිට කියනවා පේදුරුතුමා එදා දේශනා කරලා 3000ක් ගැලවීම ලැබුවයි කියලා. 3000ක් සභාවට ඇතුළත් වුණායි කියලා. අපිට කියනවා ලුහුංගාක් පිපිදීමක් ඇති වුණා. මිනිස්සු නිවෙස්වල දේවමාලිකාවේ භූමියේ විවිධ ස්ථානවල හමු වෙලා යාඥා කරමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරයි කියලා. ප්‍රශ්නයක් පටන් ගත්තා ඊට පස්සේ. ප්‍රශ්නය ඇති වුණාම ප්‍රශ්න ඇති වුණේ මේකයි. යුදෙව් කාන්තාව යුදෙව් වැන්දපුවන් දුප්පත් අයයි ග්‍රීක නැත්තම් අන්‍ය ජාතික වැන්දපුවන් අතර ප්‍රශ්නයක් ඇති වුණා. මොකද අන්‍ය ජාතිකය වැන්දපුවන්ට එච්චර සැලකුණේ නැහැ කියලා. ඒ නිසා මේක ආව ගෝලයන් අතරට. ගෝලයන් අතරට ආවම ගෝලේ මොනවද කරේ? යම් කිසි පරිපාලන විසඳුමක් දුන්නා. මැනේජ්මන්ට් ෆික්ස් එකක් දුන්නා. අපි දේව වචනේ උගන්වන අය. ඒ නිසා අපිට සමාජ සේවා මේ අංශ අපි නිර්මාණය කරලා ඒකට 7 දෙනෙක් තෝරලා ඒ සමාජ සේවා අංශයට ඒක බාර දෙමු. අපිට කියනවා මේගොල්ලෝ තීරණය කරා ඩීකන්වරු 7 දෙනෙක් පත් කරන්න කියලා. දැන් මේ ඩීකන්වරු 7 දෙනාගෙන් දෙන්නෙක් අපි දන්නවා ස්ටේපන් සහ පිලිප්. දැන් මොවුන් කියන්නේ එක විදියක් අපේ වැඩේ වැදගත්. ගෝලියෝ හැටියට අපේ වැඩේ වැදගත්. දැන් යුදස් මිය ගියානේ. ඒ වෙනුවට මතියස් කියන්නා වූ එක්කෙනා ගෝලයක් හැටියට 12 දෙනා සම්පූර්ණ කරන්නට ඒගොල්ලෝ තෝරගත්තා. දැන් ඒගොල්ලෝ තියෙන කර ඒගොල්ලොම කල්පනා කරලා අපේ වැඩේ වැදගත්. ඒ නිසා සමාජ සේවාංශයට ඒ වැඩ බාර දෙමු. සහෝදර සහෝදරනි, මේ තානාන්තරයේ තත්ත්ව වලට මුහුණ දුන්නා පාවුල්තුමාත් ගැලවීම ලැබුවා. ඔහුටත් ප්‍රශ්නයක් ඇති වුණා මේ ගෝලයන් අතරට යන්න. මොකද ඔව්වත් ටිකක් ඈත් කරලා තිබුණේ. මේ මම කියන්නේ මේ පරිපාලනය හොඳ නැහැ කියලා. නමුත් මම කියන්නේ එක කරුණක් මේ පෙන්눔 කරන්න හදන්නේ මෙතන. දැන් මේ සිදුවීම් පස්සේ කොච්චර කාලයක් ගියද දන්නේ දින කිහිපයක් වෙන්න ඇති. අපිට ක්‍රියාපොතේ 6 වෙනි පරිච්ඡේදය 11 ඉඳන් සඳහන් කරනවා ස්ටේපන් කියන්නා මේ සමාජ සේවාංශයේ හිටපු කෙනෙක් ලොකු සේවයක් කරනවා. හුඟක් මිනිස්සු ගැලවීමට ලබනවා. පුදුම හාස්කම් කරනවා කියලා එයාව අල්ලගත්තා. ක්‍රියා 7 වෙනි පරිච්ඡේදයේ අපිට කියනවා යාව අල්ලගෙන යාට ගල් බොරු නඩුවක් පටවලා ගල් ගහලා මරනවා. අපිට කියනවා 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය ස්ටේපන් මරණයට පත් වුණාන් පස්සේ ලොකු පීඩාවක් සභාවට ඇතුළත් වෙලයි කියලා වුණයි කියලා. ඇදහිලිවන්තයන් සීසිකඩ විසිර ගියයි කියලා යුදෙයි සමාරියේ. 8:4 සඳහන් කරනවා මේගොල්ලෝ ගිය තැන එයයි සුභාරංචි ප්‍රකාශ කරයි කියලා.
අටේ 14 සඳහන් කරනවා ඒ අය මේ පිලිප් කියන්නා වූ මේ සමාජ සේවා අංශයේ හිටපු තවත් කෙනෙක් සමහරයට ගිහිල්ලා ලොකු සේවයක් හුඟක් මිනිස්සු ගැලවීම ලබන හාස්කම් සිදු වුණා. මේක බලන්න පේදුරු සහ යොහන් වේවනවා. එච්චර ලොකු පිබිදීමක් ඇති වුණා ඒ. 8:26 ඉඳන් 40 දක්වා ඉතියෝපිය රාජ්‍යයෙන් ආපු ඉහළ නිලධාරී ජෙරුසලමට ගිහිලා නමස්කාර කරලා ආයෙ රටට යනකොට පිලිප් කියන කෙනාට කියනවා දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේ ගිහින් ඔහුට කතා කරන්න කියලා. ඔහු ගැලවීම ලබනවා. ඔහු බෞතිස්ම ලබනවා. අප්‍රිකාවට සුභාරංචි යනවා ඒ නිසා. 9 වෙනි පරිච්ඡේදයේ ක්‍රියාපොතේ සාවුල් කියන්නා වූ සභාව විනාශ කරන්නට ක්‍රියා කරපු දුෂ්ට මිනිසයා දෙවියන් වහන්සේ හාස්කමකින් ඔහුව ගලවනු ලබනවා. ඒ නිසා අන්‍ය ජාතියන්ට සුභාරංචි යන්නට දෙවියන් වහන්සේ කෙනෙක්ව සූදානම් කරන්න. සහෝදර සහෝදරියනි මගේ කරුණ මේකයි. දෙවියන් වහන්සේගේ සැලසුම මනුෂ්‍යයාගේ සැලසුම දෙවියන් වහන්සේගේ සැලසුම නෙවෙයි. මනුෂ්‍යෝ සැලසුම් කරා මනුෂ්‍යෝ සැලසුම් කරා ආයතනිගත කරන්න සංස්ථාගත කරන්න සභාව. නමුත් දෙවියන් වහන්සේගේ සැලසුම එක නෙමෙයි. දෙවියන් වහන්සේගේ සැලසුම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ මිනිස්සු ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කරන්න. ඒකට එන්න ඒක සිදු වෙන්න දෙවියන් වහන්සේ පීඩාවකට ඉඩ දුන්නා. දෙවියන් වහන්සේ වේද සාක්ෂිකාර ස්තේපන්ව පාවිච්චි කරා. ඒ පීඩාව තුළින් මිනිස්සු සෑම තැනට ගෙනියන්න. සහෝදර සහෝදරනි අපි තාමත් සංස්ථාගත සේවයේ යෙදෙන්නේ. තාම ආයතනිගත සේවයේ ඉන්නේ. අපි තාමත් අපේ මනසින් මේ ගෘහයට නැත්නම් බිල්ලිමට සීමා වෙච්ච සේවයක් කරන්නේ. අපිට අමතක වෙලා අපේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඕක නෙමෙයි කියලා. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේට යටත් වෙලා උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරලා උන්වහන්සේ මිනිස්සු එකතු කරන්න. උන්වහන්සේගේ කැමැත්තෙන් පිට එක්කෙනෙක්වත් ගැලවීමට එන්නේ නැහැ. සහෝදර සහෝදරනි මේ ඔක්කොම කරේ දෙවියන් වහන්සේගේ සැලැස්ම පරිදි. මනුෂ්‍යයාගේ සැලැස්ම දෙවියන් වහන්සේ ආකට දැම්මා. මොකද මනුෂ්‍යයාගේ සැලැස්ම වැඩ කරේ නැහැ. ගෝලයන්ට ඕන උනේ අර දේව මාලිගාව වගේ තවත් සිස්ටම් එකක් ගෙනල්ලා සංස්ථාගත කරලා උසස් පැලැන්ති උසස් ථානාන්තර ඇති කරලා බිෂොප්වරු ඇති කරලා පාප්තුමාලා ඇති කරලා ක්‍රියා කරන්න. නමුත් සාතන් යම් ආකාරයෙන් ජයග්‍රහණයක් කරලා ලැබුවා. ක්‍රිස්තු වර්ෂ 315 දී කොන්ස්ටන්ටීන් තුලින්. නමුත් තාමත් දෙවියන් වහන්සේ බලන් සිටින්නේ උන්වහන්සේගේ හදවතට කිට්ටු වූ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වූ මිනිස්සු සුභාරංචි ගෙනියන්න. එතනයි වෙනස තියෙන්නේ. එතනයි බලය තියෙන්නේ. මේ කාලේ ඉදිරි කාලයේදී අපි ලෑස්තිද සභාවට මුණ ගැසෙන්න බැරි වුණොත් අපි සුභාරංචිය දිගට කරගෙන යන්න. අපිට සභාවක් අවශ්‍යද? ගෘහයක් අවශ්‍යද? ස්ථානයක් අවශ්‍යද? සංවිධානයක් අවශ්‍යද සේවය කරන්න? ඔබ ඉන්න තැනම ඔබ කරන්නට ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලුවොත් උන්වහන්සේගේ ආත්මය ඔබට උන්වහන්සේගේ ප්‍රඥාව දෙයි. ක්‍රියාපදේ සමාවෙන්න. ලූක් පුතේ අපි දකින යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්න ඉස්සෙල්ලා උන්වහන්සේ කියපු ප්‍රකාශය. දැන් ලූක් තුමාගේ සුවිශේෂයයි ක්‍රියාපොතයි පොත් දෙකක් නෙමෙයි එක පොතයි. මොකද ඒක ලිව්වේ ලූක් තුමා. ඒක ලිව්වේ තියෝෆිලස් කියනා වූ ප්‍රසිද්ධ ධනවත් පුද්ගලෙක්ට යේසුස් වහන්සේ පිළිබඳ සමීක්ෂණය කළා පරීක්ෂණය කළා ඇත්ත නැත්ත හොයලා බලලා යවන ලිපියක් මේක. ඒ නිසා ඉතා වැදගත් පොතක්. ලූක් තුමාගේ සුවිශේෂය 24 36 සිට 49 අපි කියවුවා දැන්. ඒකම ක්‍රියාපතේ 1 6 සිට 9 දක්වා මම හිතන්නේ එකම සිද්ධිය වෙන විදියකට මොකද කාලවකවානු දෙක ලියපු නිසා වචන වෙනස්. නමුත් එකම සිද්ධියයි ඔතන සඳහන් කරන්නේ. අපි දකිනවා යේසුස් වහන්සේ අවසාන උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්න ඉස්සෙල්ලා උන්වහන්සේ ගෝලයා අතරට එනවා. ඇවිල්ලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඔවුන් බය වෙලා ඉඳී එතන සඳහන් කරන එක අවස්ථාවකදී උන්වහන්සේ වැදපු මාළුත් කනවා කියලා. උන්වහන්සේ පෙන්වුම් කරන්න උන්වහන්සේ ආත්මයක් විතරක් නෙමෙයි උන්වහන්සේට ශරීරයකුත් තිබුණයි කියලා.
උත්ථානය වෙච්ච යේසුස්. සහෝදර සහෝදරනි, ඒ අවස්ථාවේදී 42 කියනවා ඔහු බැදපු මාළු කෑල්ලක් උන්වහන්සේට දුන්නේය. උන්වහන්සේ ඒ රැගෙන ඔවුන් ඉදිරියේ කෑවේ. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් මා ගැනත් උන්වහන්සේ කියනවා මා ගැනත් මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙත් අනාගත වර්තෘවරුන් ලියලා තියෙන හැම දෙයක්ම ශක්තිය වෙන්න අවශ්‍යයි. ඔවුන්ට කියනසේක් මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වඳවිනින්ටත් තුන්වෙනිදා ඔවුන්ගේ නැගිටින් මලවුන්ගේ නැගිටින්ටත් යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැව ලෙස පව්කමාද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නටත් යුතුයි යයි ලියා තිබේ. නුඹලා මේ දේවල් වලට සාක්ෂිකාරයෝය. බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලාට වෙතට එවමි. නමුත් ඉහලින් නුඹලා බලයෙන් සරසනු ලබනතුරු නුවරේ රැඳී සිටී. ක්‍රියාපොතේ ඒ පළවෙනි පරිච්ඡේදයේ 6 සිට 9 දක්වා ඒකම වෙන විදියට සඳහන් කරනවා. නමුත් සුද්ධාත්මයන්න් වහන්සේ නුඹලා කරේ පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදේද සමාරියේද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයන් වන්නෝය. උන්වහන්සේ මේ කාරණා කී කල්ලි ඔවුන් බලා සිටියදීම උන්වහන්සේ ඔසවා ගනු ලැබ වලාකුලින් වැසි ඔවුන්ට නොපෙනී ගියේ. සහෝදර සහෝදරනි, මේ කොටස පාවිච්චි කළා කරුණු 4ක් මම ඔබ ඉදිරියට තබන්න කැමතියි. අපි ඇදහිලිවන්තයන් හැටියට ස්වාමින් වහන්සේ අපව කැඳවන අපිව කැඳවන්නේ ඇයි කියන එක. පළවෙනි කාරණේ අපි දකින්නේ ලූක්තුමාගේ සුවිශේෂය 24:44 ඉන්න. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේද අනාගත වක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියන ලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා නුඹලා සමග සිටියදීම නුඹලා කී වචන මෙසේ මේයි කීසේක. උන්වහන්සේ කියනවා මම උඹලාට උගන්වන්නේ මේක තමයි. එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පැහැදුවයි කියලා. එවිට උන්වහන්සේ ඔවුන්ට ඒ ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පැහැදෙව්වයි කියලා. Then he opened their minds to understand the scripture. සහෝදර සහෝදරි බොහෝ දෙනෙක් මට කියන දෙයක් තමයි බයිබලයේ තේරුම් ගන්න අමාරුයි. සමහර විට ඇත්ත වෙන්න ඇති. මොකද සුද්ධ දෙවියන් වහන්සේ ඔබේ සිත් විවෘත කරලා නැතුව ඇති. ඔබ යේසුස් වහන්සේ ගැන දන්නවා වෙන්න ඇති. යේසුස් වහන්සේ ගැන අඳුරනවා වෙන්න ඇති. යේසුස් වහන්සේගේ සේවයට යෙදෙනවා ඇති. නමුත් යේසුස් වහන්සේ ඔබේ පුද්ගලික ගැලවුම්කාරය නොවෙන්න ඇති. සහෝදර සහෝදරි, මේක හොඳින් කල්පනා කර හොඳින් සවන් දෙන්න. සමහරලාට විශේෂ දවසේදී යේසුස් වහන්සේ ඔයා අඳුනන්නේ නැහැ කියයි. මොකද ඔයා යේසුස් වහන්සේ ගැන දැනන් හිටියා. යේසුස් වහන්සේගේ දේවල් කරා. නමුත් යේසුස් වහන්සේට ඔයාගේ ජීවිතේ බාර දීලා නැහැ. උන්වහන්සේට ඉඩ දීලා නැහැ අපේ ජීවිතය වෙනස් කරන්න, පරිවර්තනය කරන්න. මේක වැදගත් කාල පරිච්ඡේදයක්. මේ ප්‍රශ්න මැදදී කල්පනා කරන්න. යේසුස් වහන්සේගේ ඊමහත ළඟයි. සැබෑ කිතුමෙක් බවට පත්වෙන්න සභාවට ඇවිල්ලා සභා සේවයේ සභා සෙල්ලමේ ඉන්න එපා. සහෝදර සහෝදරනි, ඔබ ක්‍රිස්තියානි පවුලක බුදුනා කියලා ඔබ ස්වර්ග රාජ්‍යයට උරුමක් ලබන්නේ. ඔබ පුද්ගලිකව යේසුස් වහන්සේට ඔබේ ජීවිතය කැප කරන්න අවශ්‍යයි. ඔබ නිරායාසයෙන් ස්වර්ගයට යන්නේ නැහැ. සහෝදර සහෝදරනි, 49 වෙනි වගන්ති සඳහන් කරනවා ලූක්තුමාගේ අපි කියපු කොටස 24. බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට යවමි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළට එන්නට ඕනේ. ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්ති සඳහන් කරනවා අපි කියපු කොටසේ. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. දේව වචනය කියවන්න තේරුම් ගන්න දෙවියන් වහන්සේගේ සත්‍ය තේරුම් ගන්න ශුද්ධාත්මයන් අවශ්‍යයි. ඔබ පරිවර්තන වෙන්න ඕනේ. ඔබ ගැලවීමේ අත්දැකීමක් අවශ්‍යයි. ඔබට කතන්දරයක් නැද්ද?
ඔබට ගැලවීමේ කතන්දරයක් නැද්ද? ඔබට සාක්ෂියක් නැද්ද? මිනිස්සුන් ඔබේ ජීවිතය දිහා බලන් ඉන්නේ. අපේ ගෙදර තියෙන ගරාජ් එක. අපේ ගෙදර ගරාජ් එකේ වාහනේ ඇරෙන්න අනිත් හැම දෙයක්ම තියෙනවා. ලට්ට පට්ට ගොඩයි. මම ඒක ඇතුළට යනකොට පරිස්සමින් එකක් උඩින් පැන පැන යන්නේ. හැම දෙයක්ම ඒක අස්සේ තියෙනවා. ලට්ට පට්ට පිරিলা. නමුත් ගරාජ් එක තියෙන කාර් එකේ එළියේ. අද අර හෙනගග වහින්න පටන් ගත්තා. මං හිතුවා අයිස්කට වැටෙයි කියලා. ඒ වැටුනොත් වාහනේ තුවාල වෙන නිසා ඒත් ලට්ට පට්ට ගොඩයි ගරාජ් එකේ කාර් එක දාන්න බෑ. සහෝදර සහෝදරනි අපේ ජීවිතේ ලට්ට පට්ට ගොඩයි. ඒ ලට්ට පට්ට ගොඩ නිසා යේසුස් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ නැහැ. අපිට උන්වහන්සේට ඉඩ දෙන්න බෑ අපේ ජීවිතේ පිරිසුදු කරන්න, අලුත් කරන්න. මෙතන සඳහන් කරන්නේ එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවලිය බැහැටෙන පිණිස ඔවුන්ගේ සිත් පහදුවයි. පහදන්න ඉඩ නැහැ. වෙලා නැහැ. කොහොමද පහදන්න ඉඩ දෙන්නේ? ලට්ට පට්ට ගොඩයි. ඔක්කොම අපි අල්ලගෙන ඉන්නවා. අපේ පරණ අපි විශ්වාස අල්ලගෙන ඉන්නවා. කවුරුරි පාස්ටර් කෙනෙක් ඇදගාපු බේගල් අල්ලගෙන ඉන්නවා. සාප ගැන අල්ලගෙන ඉන්නවා. ඒව බොරු. දේව වචනේ සඳහන් කරනවා ශුද්ධාත්මයන් වහන්සේ ආව කල ඔබ නව මැවිල්ලක් කියලා. පරණ දේ පාව ගියේ සියල්ල අලුත් විය. සහෝදර සහෝදරනි ඒක දේව වචනේ තියෙන දෙයක්. දේව වචනේ කියන්න මිනිස්සු ආස නැහැ. ඇයි? ලියවිලි වැටෙන පිණිස ඔවුන්ගේ සිත උපදන්න. උන්වහන්සේ ඕපන් කරන්න, මනස විවෘත කරන්නට ඉඩ නැහැ. ලට්ට පට්ට ගොඩයි. සහෝදර සහෝදරනි ඔබට අභියෝග කරන්න කැමතියි. අද ඔබේ ලට්ට පට්ට එකිනෙක අරන් දාන්න. සමහර විට හරි අමාරුයි. ඉංග්‍රීසියෙන් කියන්නේ හෝඩර්ස් කියලා. ඔක්කොම මමත් සමහර විට හෝඩ කෙනෙක් වෙන්න ඇති. එකතු කරන බඩු එකතු කරන පාවිච්චි කරලා නැහැ. සමහර විට අවුරුදු 6කට පාවිච්චි කරලා නැහැ. තාමත් ලට්ට පට්ට තියෙනවා. සහෝදර සහෝදරනි අතීතයේ අපේ ජීවිතයේ තිබුණු දේවල් අතහරින්න අමාරුයි. නමුත් කාවහරි ගාවටයන් කියන්නේ අනේ පාස්ටර්, අනේ බ්‍රදර්, අනේ සිස්ටර් මට උදව් කරන්න මගේ ජීවිතයේ මේ දුර්ලභකම් වලින් මේ ලට්ටපට්ට වලින් නිදහස් වෙන්න ඕනේ. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මට ඕනේ කියලා. සහෝදර සහෝදරනි අද පාපෝච්චාරණය කරන්න. අද වෙනස් වෙන්න. අද පරිවර්තනය වෙන්න. අදයි ඔබේ දවස. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ අපි කියපු කොටසෙම පළවෙනි වගන්තිය ක්‍රියා 1:8 සඳහන් කරනවා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා ජෙරුසලමේද මුළු යුදයේද සමාරියේද පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරියන් වන්නේ. අපි කියුවා ඒ පීඩාවට හවුවෙච්ච ෆිලිප්, ස්තේපන් හැම කෙනෙක්ම ගිය තැන සාක්ෂි දරුවා. මහත් හාස්කම් සිදුනා. ශ්‍රී ලංකාවට මිෂනාරි ආවේ මේ හින්දායි. සාක්ෂි දරුවා. කතා කරා. යේසුස් වහන්සේ ගැන කතා කරා. උන්වහන්සේ කරපු ලොකු විශේෂ වෙනස්වීම් ගැන කතා කරා. ඔබ යේසුස් වහන්සේ නොදත් කෙනෙක් හම් වෙනකොට ඔබ කතා කරන්නේ මොනවද? දේශපාලනය, ඇමරිකාව, කොරෝනා වෛරස්. මම ඒ ඔක්කොම කතා කරන්නේ පාරක් කපා ගන්න. මගේ අරමුණ යේසුස් වහන්සේ මේ සහෝදරයට සහෝදරියට මේ සීයට මාමට දයනට මල්ලිට හැම කෙනාටම යේසුස් වහන්සේ ගැන කියන්න ඕනේ. පාර හිඟන්නත් දැක්කද කියකර දුන්නත් යේසුස් වහන්සේ ගැන කියන්න ඕනේ. මොකද ඒකට තමයි ස්වාමීන් වහන්සේ අපව කැඳවන්නේ. උන්වහන්සේ ස්වර්ගයට උස්වන්න ඉස්සෙල්ලා උන්වහන්සේ දුන් ප්‍රබලම කැඳවීම මේකයි. පොළොවේ මුළුල්ලේ ගිහිල්ලා සාක්ෂිකාරයන් වෙන්න. ඔබට කතන්දරයක් නැත්තම්, ඔබට සාක්ෂියක් නැත්තම් ඔබ අද පාපෝච්චාරණය කරලා යේසුස් වහන්සේගෙන් ඉල්ලන්න. මට වහන්සේගේ ජීවිත වෙනස, මගේ ජීවිත වෙනස මට අවශ්‍යයි. මගේ වෙනස් මට ඕනේ සාක්ෂියක්. මතතුමාගේ සුවිශේෂී මේක ටිකක්
විශේෂ වචනයක් තියෙනවා. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයට කරන්න. මාක්තුමාගේ සුවිශේෂ 16 සඳහන් කරනවා. උන්වහන්සේ ඔවුන්ට කියන සෙක් නුඹලා ලෝ මුළුල්ලේ ගොස් යන්න කියන ගෝ ඵලයන්. අපි කරන්න අපි ඉන්නවා. එකතු කරනවා. පල්ලේ දොරකට ඉඳන් කියනවා එන්න අපේ පල්ලේට එන්න. නෑ. අපි කැඳවීම යන්න. අපිට යන්න බෑ. අපි ආයතනිකත වෙලා අපි මුල් ඇදලා ඉන්න ඇවිදින්න බෑ. සහෝදර සහෝදරනි අපේ කැඳවීම යන්න. අපිට යන්න ලොකුවට යන්න අවශ්‍යත් නෑ. අපි දෙවියන් වහන්සේ දාලා තියෙන තැන්. ඉස්කෝල වැඩ කරන ස්ථාන. අපි අඳුරන මිනිස්සු සුපර් මාකට් එකට යනකොට පාර දොටේ මිනිස්සු හම්බ වෙනවා. යේසුස් වහන්සේ අපේ ජීවිතයට කතන්දරයක් අපි ජීවිතයට කතන්දරයක් නෑ. ඒ නිසා තමයි අපිට මිනිස්සු කතා කරන්න බෑ. එක්ක කතා කරන්න බෑ. මට කතන්දර ගොඩාක් තියෙනවා. හේතුව මම හැමදාම යේසුස් වහන්සේ ගැන කතා කරනවා. මේ පෙරේදා කාන්තාවක් වාඩි වෙලා ඉන්නවා ගිල්ෆර්ඩ් වල. හෝම්ලස් කියලා. මම කතා කරන්න පටන් ගත්තා. ඇයි කතා අර මම දන්නවා මේ සිස්ටම් එකේ ඒගොල්ලන්ට උදව් කරන්න තියනවා කියලා. මට බෑ. මම ප්‍රෙග්නන්ට්. අර මේ ගොඩයි. මම යේසුස් වහන්සේ ගැන කතා කරා. යේසුස් වහන්සේ ගැන යාට අභියෝග කරා. මම විශ්වාස කරන කොහිට හරි කියලා යේසුස් වහන්සේ ගැන කතා කරා කියලා. යේසුස් වහන්සේ ගැන අහයි කියලා. මොකද ස්වාමින් වහන්සේ තුල අපි කරන කුඩාම දේ වුණා. ඵලතරන. ඒක නිකරුණේ ආපහු වෙන්නේ නැහැ. අපි උන්වහන්සේ ගැන සාක්ෂිකාරය වෙන්න ඕනේ. පොළොව මුළුල්ලේ ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා උන්වහන්සේ ගැන සාක්ෂි දරිය යුතුයි කියලා සඳහන් කරනවා. අපි තවත් දේවමාලිගාවක් ගොඩනගන්නේ නැහැ. ගෝලයන්ට උනේ ඒකයි. යෙරුසලමේ දේවමාලිගාව වගේ පේදුරු පාප්තුමා වෙන්නයි අනිත් අය බිෂොප්වරු වෙන්නයි. නමුත් දෙවියන් වහන්සේ සිස්ටම් එක ඔක්කොම වෙනස් කරා. ඵලයක්. ගොස් මම දුන්න නියෝගය ඕක නෙමෙයි. මම දුන්න නියෝගය ජෙරුසලමේ පටන් ගන්න ලෝක අන්තිමේ දක්වා යන්න. උන් ගියේ නැහැ. ඒ නිසා තමයි මම විශ්වාස කරන්නේ පාවුලුතුමා වගේ 7-5ක් වටින් නැති දුෂ්ට මිනිස්සෙක් දෙවියන් වහන්සේ සුද්ධ කරලා අරන් යව්වේ. පාවුලුතුමාට කතා කරන්න වචන දෙකක් නැහැ. මොකද එයා දන්නවා එයා දුෂ්ටෙක් කියලා. සහෝදර සහෝදරනි සමහර වෙලාවට පේත්‍රස්සා ගෝලයන්ට සිද්ධ වෙච්ච දේ අපිටත් වෙන්න ඉඩ තියෙනවා. මම දන්නේ පේත්‍රස්ටයි ගෝලයන්ටයි මීට වඩා ලොකු උතුම් සේවයක් කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණද? ඔවුන් එක පැහැරහැරිද? මම දන්නේ ඒක දේවධාර්මිකව අපිට ඔප්පු කරන්න බෑ. නමුත් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ පාවුලුතුමා තෝරගත්තේ යම් සුවිශේෂ හේතුවක්. ඒක හේතුවක් ගෝලියෝ ගිය ජෙරුසලම එළියට ගියේ නැති නිසා. ඔබ දෙවියන් වහන්සේ මේ ඔස්ට්‍රේලියාව දාලා තියෙනවනේ. ඔබ ඉන්න තැන ලංකාවේ හෝ ඇමරිකාවේ හෝ කොහේ හරි ඔබ දාලා තියෙන ස්ථානේ දෙවියන් වහන්සේට ඕනේ ඔබ පාවිච්චි කරන්න ඔබ සාක්ෂිකාරයෙක් ඇටියට. තව එකක් කියන්න කැමතියි. ලංකාව ගැන අමතක කරන්න එපා. ලංකාවට මිෂනාරිවරු ජීවිත දානය කරමින් ලංකාවේ මිය ගියා අය. ඒ මිෂනාරිවරු අහුඟක් අයගේ නම්වත් දන්නේ නැහැ. නමුත් අපි ඒ ඇදහිල්ල භුක්ති විඳින අය හැටියට ලංකාව අමතක කරන්න බෑ. ඔබට කැමති නම් ඉන්ෆ්ලුවන්ස් සභාවත් එක්ක එකතු වෙන්න. අපි ලංකාවේ දේවගැතිවරුන් නඩත්තු කරනවා, සේවය නඩත්තු කරනවා. අලුත් සභාවන් අපි ස්ථාපිත කරනවා. අපිට කතා කරන්න. සහෝදර සහෝදරනි, අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන්නේ පූජකෙක් වෙන්නයි. 1 පේත්‍රස් 2:9 සඳහන් කරනවා අපි අන්ධකාරයෙන් තමාගේ විශ්වපත් ආලෝකයට කැඳවාගත් තැනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනහයි තෝරාගත් මනුෂ්‍යයක්ද, රාජකීය පූජකයෝද, ශුද්ධ වූ ජාතියක්ද, දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නෝය. දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් පෙන්වන්න කරන්නේ. අපේ සභාව ගැනවත් වෙන දෙයක් ගැනවත් නෙමෙයි. අපි ලෝකයේ ආලෝකය. අපි ලෝකයේ අපේ පොළොවේ ලුණු. පාස්ත විතරක් නෙමෙයි ඒක කරන්නේ. පාස්ත ඉන්නේ සභාවේ ඉන්නව යොමු කරන්න ලෝකයේ ආලෝකය වෙන්න. සහෝදර සහෝදරනි, මේක තමයි
ඔබගේ කැඳවීම. දෙවියන් වහන්සේ ඔබට අනුග්‍රහය දීලා තියෙනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද දීලා තියෙනවා. ඒ ගැන කතා කරන්න. සහෝදරනි යොහන් 9:25 සඳහන් කරනවා අන්ධ කෙනෙක්ව යේසුස් වහන්සේ සුව කරලා. උපතින් අන්ධ යේසුස් වහන්සේ පිටිපස්සේ යන නායකයෝ අහනවා යේසුස් වහන්සේ පව්කාරයෙක් කියලා කියපන් කොහොමද මේක හොර වැඩක් කියලා. එයා කියනවා පව්කාරයෙක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. එක දෙයක් දන්නවා මම අන්ධව හිටියා දැන් මං පෙනීම ලබනවා. ඔහුට දේව ධර්මයේ දැනගෙන හිටියේ නැහැ. ඔහුට වචන තිබ්බේ නැහැ. ඔහුට බයිබලයක් තිබ්බේ නැහැ. ඔය එක දෙයක් දැනගෙන හිටියේ. ඔහු අන්ධව හිටියා. දැන් යේසුස් වහන්සේ ඔහුට පෙනීම ලබා දීලා තියෙනවා. සහෝදරනි ඔබ ඇදහිලිවන්තයෙක් නම් ඔබට කතාවක් නැත්තම් කියන්න, ඔබට සාක්ෂියක් නැත්තම් කියන්න, සමහර විට ඔබ ජීවිතේ යේසුස් වහන්සේට ඉඩ දීලා නැහැ. ලට්ටපට්ට ගොඩයි. ඒ ලට්ටපට්ට ඉවත් කරන කාලය ඔබ අද ඒ ලට්ටපට්ට ඉවත් කර යුතුයි. නැත්තම් උන්වහන්සේගේ එන දවසේ ඔබට එල්ලෙන්න අත්තක් නැහැ. සහෝදරනි එතුන්වෙනි කාරණේ පළවෙනි කාරණය අපි ඒක බලමු අන්තිමට. හතරවෙනි කාරණේ මතේ 28:19 සඳහන් කරන එබැවින් නුඹලා ගොස් සියලු ජාතියන් ගෝලයන් කරපාලන. පියාණන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයට බෞතිස්ම කරපාලන. එතන බලන්න. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපාලලා. කාගේ නාමයෙන්ද බෞතිස්ම කරන්න ඕනේ? පියාණන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ මහෞත්තම ත්‍රියේක දෙවියන් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම කරන්න. ස්වභාව නාමයෙන්වත්, පාස්ටර්ගේ නාමයෙන්වත්, සේවයේ නාමයෙන්වත්, ලංකාවේ නාමයෙන්වත් නෙමෙයි දෙවියන් වහන්සේගේ ත්‍රියේක දෙවියන් වහන්සේගේ නාමයෙන්. කාගේ නාමයෙන් ගොස් කාගේ ගෝලයන් කරන්නද? ත්‍රියේක දෙවියන් වහන්සේගේ ගෝලයෝ. මගේ ගෝලයෝ නෙවෙයි. අපේ කතාව මගේ කතාව මගේ නෙමෙයි. එයා කරපු දේ. මගේ සාක්ෂිය මං කරපු දෙයක් නෙමෙයි. එයා කරපු දෙයක්. එයා කරපු දේ එයාටම ගෞරව දීලා මිනිස්සු එයාටම වාර දෙනවා. සහෝදරනි ගෝලයෝ යේසුස් වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේගේ නෙමෙයි. සභාවෙත් නෙමෙයි. අපේ සේවය දෙවියන් වහන්සේ කැඳවන්නේ 1-to-1 එක්කෙනෙක් තව කෙනෙක්ට යේසුස් වහන්සේ ගැන කියන්නේ. අපි හැම කෙනෙක්ගේම කැඳවීමක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් නම්, ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් නම්, ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණු කෙනෙක් නම්, ක්‍රිස්තු අනුගාමිකයෙක් නම් අපි ගෝලයෝ ඇති කළ යුතුමයි. යේසුගේ සාක්ෂිකාරයෝ විය යුතුමයි. යේසුගේ කතන්දරේ කියන්න ඕනේ. යේසුගේ ඒ ලියවිල්ල සුභාරංචිය කිය යුතුමයි. නැත්තම් අපි හොරු. අපි යේසුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්නේ නැත්තම්, උන්වහන්සේ අපට කරපු ආශිර්වාද ප්‍රකාශ කරේ නැත්තම්, උන්වහන්සේ දී තියන්නා වූ උන්වහන්සේගේ වචනේ, උන්වහන්සේගේ තාලන්ත උන්වහන්සේට බාර කරන්නේ නැත්තම් අපි හොරු. හොරු. උන්වහන්සේගේ දී තියාගෙන උන්වහන්සේට අපි පුද කරන්නේ නැහැ. සමාරියේ ස්ත්‍රියක් යේසුස් වහන්සේ යනකොට සමාරියේ ස්ත්‍රියක් පාළු ලිඳක් ගාව හිටියා. වතුර ගන්න එනකොට යේසුස් වහන්සේ එතන හිටියා. යේසුස් වහන්සේ පුදුම අපි ඒ ගැන මේ විස්තර බලන්නේ නැහැ. නමුත් එයාගේ ජීවිතය ගැන චිත්‍රපටයක් වගේ කිව්වහම එයාගේ වතුර භාජනය දාලා ගමට දෝලා කියලා කිව්වා. මොකද එයා මත්දහනේ ආවේ මොකද මිනිස්සුන්ගෙන් කොම්මච්ච කාන්තාවක් නිසා. ස්වාම පුරුෂය 5 දෙනෙක් හිටපු කාන්තාවක්. නමුත් ගමට කියලා මිනිස්සුන්ට කෑ ගහලා කියන්න පටන් ගත්තා. මගේ ජීවිතේ විස්තර ඔක්කොම මෙයා කිව්වා. අහවල් කෙනෙක් හිටියා. මේ කොටස කියන්නේ මේ කෙනා මෙසියස් වහන්සේ වෙන්නට පුළුවන්ද? ඉන්පස්සේ මිනිස්සු දුවන් එනවා. සමාරියේ ගමේ ඔක්කොම මිනිස්සු දුවන් ඇවිල්ලා යේසුස් වහන්සේත් එක්ක මුණ ගැහිලා යේසුස් වහන්සේගේ දේශනාව අහලා ඒ අය ගැලවීම ලැබලා ඒගොල්ලෝ කියනවා අපි ආවේ ඔයාගේ කතාවට. නමුත් දැන් අපි පිළිගන්නේ ඔයාගේ කතාව නිසා නෙමෙයි. අපි යේසුස් වහන්සේ දැනගත්තා. සහෝදරනි, යේසුස් වහන්සේ මිනිස්සු දැනගන්නේ ඔයාගේ කතාවෙන් මුලින්.
ඒ අය ඔයා වෙත දෙවියන් යේසුස් වහන්සේට හැරෙන්නේ ඔයාගේ සාක්ෂීන්, ඔයාගේ සුළු ආලෝකයෙන්, ඔයාගේ ලුණු වලින්, ඔයාගේ ජීවිතයේ වෙච්ච පරිවර්තනයෙන් තමයි මිනිස්සු යේසුස් වහන්සේ වෙතට හැරෙන්නේ. ඉන් පස්සේ ඒගොල්ලන්ගේ සාක්ෂිය ඒගොල්ලන්ගේ යේසුස් වහන්සේ ඒගොල්ලන්ගේ ජීවිතේ ස්පර්ශ කරනවා. සහෝදර සහෝදරනි, කොච්චර ආඩම්බරයක්, කොච්චර ගෞරවයක්ද උන්වහන්සේගේ හස්තේ පාවිච්චි කරන්න, පාවිච්චි වෙන්න. සහෝදර සහෝදරී, මගේ ආයාචනය, අභියාචනය මේකයි. අනේ අද ඔයාගේ ජීවිතයේ සෝදිසි කරලා බලන්න. අද ඔයාගේ ජීවිතයේ යේසුස් වහන්සේත් එක්ක කිට්ටුවෙන් ගමන් කරන්නේ නැත්තම්, අද පාපෝච්චාරණය කරලා කියන්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ බලය මට නැහැ, ඔබ වහන්සේගේ වචනේ කියන්න ආසාවක් නැත්තේ, ඔබ වහන්සේගේ ආත්මය මගේ හිතේ විවෘත කරලා නැති නිසා, මට වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මට ලැබිලා නැති නිසා මගේ ජීවිතේ ලට්ට පට්ට ගොඩයි. සුද්ධ කරන්න මට ශක්තිය දෙන්න ස්වාමිනී, මට ශක්තිය දෙන්නයි කියලා. උන්වහන්සේගේ මම ස්වාමිනී තාමත් කාටත් සුභාරංචි කියන්න ගිහින් නැහැ. මගේ සුව පහසුවෙන් මං ඉන්නේ. ස්වාමිනී මට ශක්තිය දෙන්න. මගේ මිත්‍රයන්ට, මගේ සමාජයේ, මගේ යාළු මිත්‍රයන්ට, දූ දරුවන්ට, සමාජයේ අසල්වැසියන්ට ඔබ වහන්සේ ගැන කියන්න. ඔබ වහන්සේ ගැන කතා කරන්න, ඔබ වහන්සේගේ වචනේ තේරුම් ගන්න මට ශක්තිය දෙන්න. මට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න. එකට බයිබලයේ කියවන්න ආසාවක් මට දෙන්න. ඔබ වහන්සේගේ ගෝලයන් කරන්නට මාව පාවිච්චි කරන්න. සහෝදර සහෝදරනි, මම කියන්න හදන්නේ මේකයි. මේ අවසන් කාලයට මුල පුරන කාලයයි අපි ලෑස්ති වෙන්න ඕන උන්වහන්සේ ගීම ගැන. ඒ කරන්න පුළුවන් එක විදියයි. තනින් වැටලා පාපෝච්චාරණය කළා කියන ස්වාමිනී මට ඔබ වහන්සේගේ සැබෑ අනුගාමිකයෙක් වෙන්නට ඕනේ. ඔබ වහන්සේගේ නියම අනුගාමිකයෙක් වෙන්න ඕනේ. මාව ස්වාමිනී මගේ හදවතේ තියෙන ලට්ටපට්ට අතීතීය දේවල් ඉවත් කරන්න මට ශක්තිය දෙන්න. පරණ ඇදහිල්ල, බොරු ඉගැන්වීම් ස්වාමිනී අහක් කරන්න මට ශක්තිය දෙන්න. ස්වාමිනී ඒකේ ඇත්ත ඉගැන්වීම තේරුම් ගන්න, ඔබ වහන්සේගේ වචනය තේරුම් ගන්න, ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ මට ඕනේ. මගේ හිත, මගේ ආත්මය විවර කරන්න ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ ඒ රහස් තේරුම් ගන්න. ඉන් පස්සේ මාව පාවිච්චි කරන්න. ඔබ වහන්සේ ආලෝකයේ දූතෙක්, ආලෝකයේ දරණ කෙනෙක් හැටියට ඔබ වහන්සේ වෙතට සෙනග ගේන්න, ඔබ වහන්සේට සෙනග පුදාන්න, අපිට මඟ පෙන්වන්න. එවැනි ආඥාවක් කර කෙනෙක් ඉන්නවනේ. ඔබ උන්වහන්සේට ඔබේ හදවත බාර දෙන්න, ඔබේ ජීවිතේ බාර දෙන්න. අද ස්වාමින් වහන්සේ වෙනසක් ඔබේ ජීවිතේ ස්පර්ශ කරනවා, තැන් කරනවා. ඒක මම පොරොන්දු වෙනවා. අවංකව ඔබ ඒක කරා නම් අද හාස්කමක් ඔබේ ජීවිතේ වෙනවා. කවදාවත් සාක්ෂි නොදරපු කෙනා අද ඉඳන් සාක්ෂි දරන්නට යනවා. කවදාවත් මිනිස්සුන්ට යේසුස් වහන්සේ ගැන කියපු නැති කට්ටිය දැන් අද ඉඳන් ඒ දේ කරන්නට යනවා. ඔබට ඒ අභියෝගය මන් තමයි. යේසුනි එවන් කෙනෙක් සිටිනම් ස්වාමීන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරන්න, පරිවර්තනය කරන්න. තාමත් තීරණයක් ගන්න අකමැතිව ලට්ටපට්ට ජීවිතේ තියාගෙන හංගගෙන ඉන්න කට්ටිය ඉන්නවනම් ස්වාමීනි ඔවුන්ගේ සිතට ඔබ වහන්සේ කතා කරන්න. අනේ ඒ කෙනාට කවදාවත් නිරේ උරුමය දෙන්න එපා ස්වාමීනි. ඒ කෙනා පිරිසිදු වෙනකම් ඔබ වහන්සේ ඔහුගේ සිත චංචලව තබන්න. ඔබ වහන්සේ පිළිගන්නද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සීල ගෞරවය ඔබ වහන්සේට, ප්‍රශංසාව ඔබ වහන්සේට, මහිමය ඔබ වහන්සේට. ආමේන්. සුලකක් වගේ විදින් මාවසාලන්න, ගින්නක් සේවීදින් මාදල්වලන්න, ජල
මරු කතරදී මා ළඟ පවුරක් ලෙසේ සුදතුනි ඔබ සැමදා මා ළඟ මෙසේ සුලගක් වගේ විදින් මා වසාලන්න දින්නක් සේවීදින් මා දල්වලන්න ජලය සේවීදින් මා පුරවලන්න සුදතුනි ඔබ සැමදා මා ළඟම ඉන්න උදේසනයේදී මා ළඟ වලාකුළක් සේ රෑ යාමේදී රැඳ පවන්ට බක්සේ උදේසනයේදී මා ළඟ වලාකුළක් සේ රෑ යාමේදී රැඳ පවන්ට බක්සේ මරු කතරදී මා ළඟ පවුරක් ලෙසේ සුදතුනි ඔබ සැමදා මා ළඟ මෙසේ සුලගක් වගේ විදින් මා වසාලන්න ඉන්නක් සේවීදින් මා දල්වලන්න ජලය සේවීදින් මා පුරවලන්න සුදතුනි ඔබ සැමදා මා ළඟම ඉන්න සුදතුනි ඔබ සැමදා මා ළඟම ඉන්න සුදතුනි ඔබ සැමදා මා ළඟම ඉන්න